ස්තුතිය අපි අපේ මුළු ශක්තියෙන් ධෛර්යයෙන් අපි දෙවියන් පියාණන් වහන්සේට ස්තුති කරමු ප්‍රශංසා කරමු මේ නමස්කාරය උන්වහන්සේ බාර කරමින් අපි ගායනා කරමු හලෙලූයා එක් දෙයක් මං අසන්නම් එක් දෙයක් ඉල්ලන්නම් ලැබුම් ගන්න ඔබේ පාමුලේ මුළු ජීවිතේ ඇතිතුරා පවතින තුරා නිරතුරු සදා එක් දෙයක් මං අසන්නම් එක් දෙයක් ඉල්ලන්නම් ලැබුම් ගන්න ඔබේ පාමුලේ මුළු ජීවිතේ ඇතිතුරා පවතින තුරා නිරතුරු සදා අලංකාරයි ශෝභමානයි හලෙපලා මා සමිදා මහිමාන්විතයි තේජාන්විතයි අභිෂේක වූ මා සමිදා එක් දෙයක් මං අසන්නම් එක් දෙයක් ඉල්ලන්නම් ලැබුම් ගන්න ඔබේ පාමුලේ මුළු ජීවිතේ දිදුරා පවතින තුරා නිරතුරු සදා නමදින්නේමි පසසන්නේමි හලෙපලා මා සමිදා ගිගයන්නේමි නද දෙන්නේමි අභිෂේක වූ මා සමිදා එක් දෙයක් මං අසන්නම් එක් දෙයක් ඉල්ලන්නම් ලැබුම් ගන්න ඔබේ පාමුලේ මුළු ජීවිතේ ඇතිතුරා පවතින තුරා නිරතුරු සදා හලෙලූයා ප්‍රශංසා ස්වාමී හලෙලූයා හලෙලූයා ප්‍රශංසා ස්වාමී එක ලේකම් 4:10 අනුව එදා යාබේෂ් දෙවියන් වහන්සේට යාඥා කරලා ඉල්ලනවා අහෝ ඔබ මට ආශිර්වාද කර මාගේ සීමා විශාල කර ඔබගේ අතින් මට පිහිටවි මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවි කියා එදා දෙවියන් වහන්සේ ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළා ආමෙන් ඉතින් අපිත් ඉල්ලමු අපේ දෙවියන් වහන්සේගේ අත හස්තය අප ලෙස අප දෙස දික් කරන අප ආශිර්වාද කරන ලෙස හලෙලූයා හලෙලූයා සර්ව ගායමු එකට නමදින්නම් මාව සමිදේ හබ්බා පියාණනි ඉල්ලන්නම් අරමක් ඔබේ ඔබ මහල අසනා බැරි දෙව් වචනේ ලියලා දෙවෙනා මේ පොළවේ උරුම ලැබෙනා ලෙස මාසකසන්නේ කියා ඔබ මට ආශිර්වාද කරන්න මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න ඔබගේ අත දිගු කොට මට දුක් නොවනසේ මා රැකගනු මැන මට ආශිර්වාද කරන්න මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න ඔබගේ අත දිගු කොට මට දුක් නොවනසේ මා රැකගනු මැන සමිදේ ආමෙන්
පොරොන්දු දුන්නේ ඔබයි සමිදේ එය කඩන්න ඔබ මිනිසෙක් නොවේ පිළිඳු කමින් හා පීඩාවේ ඔබ අද මා මුදනා මැවි මම තව දුප්පත් නෑ කියලා මම තව දුර්වල නෑ කියලා අන් සියලු දෙනාද පවසනසේ ඔබ මට ආශිර්වාද කරන්න මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න ඔබගේ අත දිගු කොට මට දුක් නොවනසේ මා රැකගනු මැන මට ආශිර්වාද කරන්න මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න ඔබගේ අත දිගු කොට මට දුක් නොවනසේ මා රැකගනු මැන සමිදේ ආමේන් හල්ලුයා ස්තුතිවා ප්‍රශංසා වේවා ස්වාමිනී මේ නමස්කාර වහන්සේ බාරගත් සමට ස්තුති ස්වාමිනී සියලු ගෞරවයන් සියලු මහිමයන් ඔබ වහන්සේට වේවා නාසරෙති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නාමයෙන් ආමෙන් හලෙලුයා දෙවියන් වහන්සේ ජීවමානයි දෙවියන් වහන්සේ බලවන්තයි our God is great and he is a living God and he is the creator අපේ දෙවියන් වහන්සේ මෞම්කාර දෙවියන් වහන්සේ කී දෙනෙක් මේක විශ්වාස කරනවද නම් දෙවියන් වහන්සේ උප්පත්ති එකේම කියනවා දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක කියලා in God in Genesis 1:1 says he created the heaven and the earth කී දෙනෙක් විශ්වාස කරනවද අපිටත් මැවිල්ල කරන්නට පුළුවන් කියලා how many of you believe that we also can create එනම් අපි අද මේ ගැන තවදුරටත් බලමු we'll look into this today. In Hebrews 11:3 it says, Hebrew 11:3ට අපි පෙරලගමු. දෙවියන් වහන්සේගේ වචනෙන් ලෝකවල් මැවනු ලැබූ බවද මෙසේ දකින දේවල් පෙනෙන දේවල් වලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම් ගනිමු කියලා උන්වහන්සේ කියනවා. And he says, by faith we understand that the universe was formed at God's command so that what is seen was not made out of what is visible. එහෙනම් දකින්න දේ තුලින් උන්වහන්සේ හැදුවේ නැහැ කියලා කියනවා. එහෙනම් මේ තුල අපි දෙවියන් වහන්සේ අපිට කීප දෙයක් කතා කරනවා. He is talking about us several things in this word. He says he is the creator. උන්වහන්සේ කියනවා උන්වහන්සේ මැවුම් කරුවන් බව. And also he says he used word to create the world. and උන්වහන්සේ කියනවා උන්වහන්සේ වචනය තුලින් තමයි ලෝකය මැවුවේ කියලා. ඒ වගේම තමයි උන්වහන්සේ කියනවා ඒ අවස්ථාවේ උන්වහන්සේ වචනෙන් ලෝකය මැවුවා නම් වාක්‍යයන් දෙවියන් වහන්සේ සමග ඉන්නට ඕනේ අවස්ථාවේදී. So it is obvious that if he has used word, the word should be with God at the time of creation. And මේවා තමයි නොපෙනෙන දේවල්. මේවා පෙනෙන දේවල් නෙමෙයි. එනම් පෙනෙන දේවල් වලින් නෙමෙයි ලෝකය සැදුවේ කියලා දෙවියන් වහන්සේ කියනවා. So God says he has created the world not through the visible things but by unseen things. එනම් මේක තේරුම් ගන්නට දෙවියන් වහන්සේම කියනවා අපිට ඇදහිල්ල තියෙන්නට ඕන කියලා. He says by faith we should understand this. එනම් ඇදහිල්ල නැතුව අපිට මේක තේරුම් ගන්නට බෑ. එනම් ඇදහිල්ල කියන්නේ මොකද්ද? අපි ඇදහිල්ල කියන්නේ මොකද්ද කියලා Hebrew 11:1 බලමු. Hebrew 11:1 දෙවියන් වහන්සේ කියනවා now faith is confidence in what we hope for and assurance about what we do not see. සිංහලෙන් කියනවා ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය නොදක්නා දේවල් ගැන ඔප්පුවය කියලා. And he is talking about the unseen things. He is going to give an assurance. He is going to give a promise about what is not seen. He is going to help you to create whatever we want. අපි බලාපොරොත්තු වෙන දේවල් සාදලා දෙන්නට උන්වහන්සේ කියනවා නොදකින දේවල් පාවිච්චි කරලා තමයි කරලා දෙන්නේ කියලා. ඒක ගැන ඔප්පුවක් තියෙනවා. එහෙනම් මේ ගැන තියෙන මේකට තමයි අපි ඇදහිල්ල කියලා කියන්නේ. අපි මේක ගැන විශ්වාසය තියෙනවා නම් අපි මේක ගැන බලාපොරොත්තු වෙනවා නම් අපි දෙවියන් වහන්සේ දෙන මේ ඔප්පුව ගැන ඒ දෙවියන් වහන්සේ පෙන්වලා දෙන දේ ගැන අපිට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකට තමයි ඇදහිල්ල කියන්නේ. So if we have the hope for this, the assurance that God gives us about his creativity, and that is called faith. එහෙනම් මොනවා කරලා දෙන්න කියලාද දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු වෙන්නේ? එහෙනම් what are the things that he is going to give us? We need many things on this earth.
For an example, we need health. Nowadays we are talking much about it. අපිට සුවය අවශ්‍ය වෙනවා. අද දවසේ මේ කාලේ අපි බොහෝ දුරට සුවය ගැන කතා කරනවා. ඒගොල්ලෝ සතුට ගැන, දානය ගැන. We are talking about wealth. We are talking about happiness. We are talking about salvation. All these things we need. We are looking for these things. අපි මේව ගැන බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම අපිට හදලා දෙන්නට, මවලා දෙන්නට පුළුවන් මැවුම්කාර දෙවි කෙනෙක් මම කියන එක දෙවියන් වහන්සේ අපිට කියනවා. එනම් උන්වහන්සේගේ වචනය තුළ ඒ ලැබෙන බවට සහතිකයක් තියෙනවා. එන ඇදහිල්ල තුළ ඒ ලැබෙන බවට සහතිකයක්, විශ්වාසයක් තියෙනවා අපිට. එනම් අපි මේ නුදුටු දේ මොකක්ද කියන එක ගැන අපි තවදුරටත් බලමු. අපි ඇදහිල්ල වැඩි කර ගැනීම සඳහා we look into these unseen things in detail to increase our faith levels. රෝම 1:20ට අපි පෙරලා ගමු. රෝම 1:20 කියනවා මක් නිසාද ලෝකයේ මැවුතෙන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ සදාකාලික බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය කියලා. ඒ වගේම කියන එබැවින් ඔවුහු නිරුත්තරව සිටිති. එනම් ලෝකයේ මිනිස්සු ඒ පිළිබඳව නිරුත්තරව ඉන්නවා කියලා උන්වහන්සේ කියනවා. In Romans 1:20 it says, for since the creation of the world God's invisible qualities, his eternal power and divine nature have been clearly seen, being understood from what has been made, so that people are without excuse. එනම් උන්වහන්සේ මැව්ව දේ තුළ මේ උන්වහන්සේගේ අදෘශ්‍යමාන බලය අපිට පේන්නට තියෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා invisible attributes of God කියලා. එනම් මොනවද මේ අදෘශ්‍යමාන බලය? නැත්නම් what are these invisible attributes? Eternal power, උන්වහන්සේගේ සදාකාලික බලය. ඒ වගේම තමයි උන්වහන්සේගේ දෙවිකම, divine nature. උන්වහන්සේ ත්‍රිේක දෙවියන් වහන්සේ is in Trinity. ඒ උන්වහන්සේගේ ඒ දෙවිකම වෙන කිසි කෙනෙක් ළඟ නැහැ. Nobody has like no other God is like that. ඒ වගේම තමයි උන්වහන්සේගේ මැවුම්කාරකම. He is the creator. උන්වහන්සේ වචනයේදී උන්වහන්සේ මැවුම්කාර දෙවියන් වහන්සේ බව පෙන්වලා දෙනවා. එනම් ලෝකයේ තියෙන හැම දෙයක්ම උන්වහන්සේගේ බලවන්තකම තුලින්, උන්වහන්සේගේ දෙවිකම තුලින් මැවුව බව උන්වහන්සේ කියලා දෙනවා. එනම් මේ නොපෙනෙන දේ දෙවියන් වහන්සේගේ පෙනෙන මැවිල්ල තුල විද්‍යාමානයි. These invisible attributes are shown in his creation, what is seen to us. එනම් මේක අපිට දෙවියන් වහන්සේ කියනවා තේරුම් ගන්න පුළුවන් වෙන්නට ඕන. We should be able to understand this, and also he said ඒක පැහැදිලිව පෙනී යනවා. And ඒ වගේම දෙවියන් වහන්සේ කියනවා and he says clearly, it is clearly seen. You can clearly observe these things. And also he says has to believe in it because of that. ඒ වගේම දෙවියන් වහන්සේ කියනවා මේ නිසාම ඒක විශ්වාස කරන්නට සිදු වෙනවා කියලා. එනම් දෙවියන් වහන්සේගේ මේ මැවුම්කාරකම තුල දෙවියන් වහන්සේගේ දරුවන්ට ලැබුණු දේවල් බොහොමයි. ඒක ලෝකයට පෙනෙන්නට තියෙනවා. ඒක මනුෂ්‍යයට පෙනෙන්නට තියෙනවා. එනම් දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේගේ ගැලවීම තුල උන්වහන්සේ දුන්න ප්‍රීතිය, සතුට, සමාදානය උන්වහන්සේ දුන්නා අපේ හැම දෙනාටම සාක්ෂි. And God has shown everybody the things that he has created among the children of God. Their happiness, their wealth, their salvation. You can see all these things through their testimonies. එනම් දෙවියන් වහන්සේ කියන මනුෂ්‍යයට නික නෑ කියන්නට බෑ. ඒක විද්‍යාමානයි. Nobody can say there is no excuse to say that it is not visible. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ ජොහන් 1:10 කියනවා. But John 1:10 it says උන්වහන්සේ ලෝකයේ සිටිසේක, ලෝකයේද උන්වහන්සේ කර්ණ කොටගෙන සාදන ලද්දේය, නමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැතේ කියලා. එනම් උන්වහන්සේගේ මේ අදෘශ්‍යමාන ස්වභාවය ලෝකයේ මෙව්වා වූ නොපෙනෙන දේ ලෝකයා මේ තරම් මැවිල්ල දැකලා හඳුනාගත්තේ නැහැ කියනවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ ලෝකයේ සිටියා. He was in the world was made by him. එනම් ජේසුස් වහන්සේ තුලින් වචනය තුලින් ලෝකය සැදුවා. World knew him not. නමුත් ලෝකයා ඌව හඳුනාගත්තේ නැහැ කියලා. එනම් උන්වහන්සේගේ දරුවන් හඳුනාගත්තට ලෝකයා එනම් උන්වහන්සේ නොදන්නා මනුෂ්‍යයා උන්වහන්සේව හඳුනාගත්තේ නැහැ මේ මැවිල්ල තුල මෙතරම් විද්‍යාමාන වෙලත් කියලා කියනවා. එනම් මනුෂ්‍යයට මේ තරම් ප්‍රශ්න එන්නට හේතුවත් මේකම තමයි. එනම් අපි මේ ගැන තවදුරටත් බලමු.
ඒකට හේතුව මනුෂ්‍යයාට ඒ ලෝකයේ මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ල තිබුණේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද දැකලා නෙමෙයි ඇදහිල්ල එන්නේ. ඇහිලා තමයි ඇදහිල්ල එන්නේ. එහෙනම් අපි රෝම 10:17 මේ ගැන දෙවියන් වහන්සේ කියනවා මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඇසීමෙන්ද පැමිණෙන්නේ කියලා. In English it says consequently faith comes from hearing the message or the word. The message is heard through the word about Christ. එහෙනම් ඇසීම තුලින් ඇදහිල්ල එන්න නම් අපිට ඇහෙන්නට ඕන දෙවියන් වහන්සේගේ වචනය. If we are to have faith by hearing, we should hear the word of God, nothing else. එනම් අපිට දෙවියන් වහන්සේගේ වචනය ඇසෙන්නට ඕන. එහෙනම් ඒ වචනය තුල ඇදහිල්ල ගොඩ නැගෙන්නට යනවා. වෙන වචනයක් ඇහුණට ඇදහිල්ල ගොඩ නැගෙන්නට යන්නේ. If we hear the word of God only, the faith is going to be built up in our hearts, nothing else, no other word. එනම් අපිට ගැලවීම ඇති බව, සුවය ඇති බව, නිදහස ඇති බව, සම්පත් ඇති බව, අපිට බොහොම දේවල් යහපත් දේවල් ලැබෙන බව පිළිබඳ ඇදහිල්ල ඒ වචනය ඇසීමෙන් දෙවියන් වහන්සේගේ වචනය තුල කියලා දීලා තියෙනවා. ගන්න හැටි කියලා දීලා තියෙනවා. promises පොරොන්දු දීලා තියෙනවා. God has shown clearly in his word how to get the happiness, how to get the wealth and all those things. So when we hear the word, we are going to have our faith. We are going to build up our faith. එනම් මනුෂ්‍යයාගේ ඇදහිල්ල වර්ධනය වෙන්නට යනවා ඇසුන විට. එන එය මනස වෙනස් කරවන්නට යනවා. එනම් දෙවියන් වහන්සේගේ වචනය ඇහෙන විට අපේ මනස හදවත වෙනස් වෙනවා. අපේ මනසේ හදවතේ තියෙන ඇස විවෘත වෙන්නට යනවා. So when we hear only, our heart is going to change. We are going to open our eyes. The eye in our heart, the eye in our mind is going to be opened if we hear the word of God. එහෙම මනසේ තියෙන ඇස විවෘත වුණාම තමයි අපිට මෞංකාර දෙවියන් වහන්සේගේ මෞංකාර දෙවියන් වහන්සේව මැවිල්ල තුල පෙනෙන්නට පටන් ගන්නෙ. And when the eye in our heart is being opened only, we can see the creator in the creation. නමුත් වචනය ඇසෙන්නේ නැතිනම් ඕන අදහගන්නේ කොහොමද? රෝම 10:14 කියනවා if you cannot hear the word, how are you going to have your faith? රෝම 10:14 කියනවා එසේනම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තා වූ කෙනෙකුට යාඥා කරන්නේ කොහොමද? රෝම 10:14 කියනවා එසේනම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තා වූ කෙනෙකුට යාඥා කරන්නේ කොහොමද? තමන් නොඇසුවා වූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනා කරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද කියලා. So in Romans 10:14 it says, how then can they call on the one they have not believed in? And how they believe in the one of whom they have not heard? And how can they hear without someone preaching to him? එහෙනම් ඒගොල්ලන්ට වචනය ඇහෙන්නේ නැතුව අදහන්නේ කොහොමද මිනිස්සු? ලෝකයේ මිනිසුන්ට ලෝකයේ මිනිස්සු අදහන්න නම් දෙවියන් වහන්සේගේ වචනය ඇහෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ වචනය ඇහෙන්නට ඕන නම් දෙවියන් වහන්සේගේ වචනය කතා කරන කෙනෙක් ඉන්නට ඕන. So there should be a preacher. Through a preacher they should hear the word of God. If not, how are you going to have faith, and how are they going to pray for a God who is not seen, not known, to create things for them? කොහොමද එහෙනම් එහෙම දැකපු නැති දෙවි කෙනෙක්ට ඇහුවේ නැති දෙවි කෙනෙක්ට වුන් යාඥා කරමින් දේවල් Tamanට මවලා දෙන්නට කියලා මැවුම්කරුට යාඥා කරන්නේ? එහෙනම් දෙවියන් වහන්සේගේ වචනය වුණට ගෙනියන්නට ඕන. එහෙනම් සුභාරංචිය තුලින් වචනය ගියොත් ඒ හැම දෙනාගේම හදවත වෙනස් වෙන්නට යනවා. එහෙනම් ඒ දෙවියන් වහන්සේගේ වචනේ බලය උනත් දකින්නට වෙනවා. If somebody is going to preach them the gospel, only they can have faith, and they are going to change their hearts, and they are going to see the power of the creation. එනම් ඕන් හැම දෙනෙක්ම ඒ විදිහට සුභාරංචිය තුලට ආවනම් සුභාරංචිය තුලින් ඔවුන්ට වචනේ තියෙන බලය දකින්නට යනවා. And if they see the power of if they hear the gospel, if they get the good news, only they will hear the word, and through the word they are going to see certain things. එනම් ඔවුන්ට වචනය තුලින් ඔවුන් දෙවියන් වහන්සේ මැවිලි කරු ලෙස දකින්නට යනවා. Through the word they are going to see that the God is the creator. And they through the word they are going to see how it is being created. කොහොමද දෙවියන් වහන්සේ
නිර්මාණය කරේ වචනය තුලින්. ජේසුස් වහන්සේ තුලින් නිර්මාණය කළ ආකාරය කොහොමද කියලා ඔවුන් දකින්නට යනවා. එහෙනම් දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔවුන් දකින්නට යනවා මොනවද නිර්මාණය කරන්නට දෙවියන් වහන්සේ කැමති කියලා. And they are going to see what God is willing to create, the will of the God in the word, if they are going to hear the word. එහෙනම් දෙවියන් වහන්සේගේ වචනය අහනකොට තමයි අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද, බලාපොරොත්තුව මොකද්ද කියලා තේරෙන්නට යන්නේ. එහෙනම් මේ ගැලවීමේ බලාපොරොත්තුව, මේ දෙවියන් වහන්සේගේ වචනය අපිට ගැලවීමේ බලාපොරොත්තුව ගෙනත් දෙනවා. එහෙමනම් if we hear the word of God, it will help us to understand the power of salvation, and it is going to take us out from death. මේ ගැලවීම පිළිබඳව බලාපොරොත්තුව ලබා දෙනවා. එනම් මරණය ගෙන දෙන ක්‍රියාවල් වලින් ඉවත් වෙන්නට අපිට මඟ පෙන්වනවා. එනම් වචනය ඇහෙන්නේ නැත්නම් අපි කොහොමද මේක දැනගන්නේ? If we don't hear the word, how are we going to know this? මෙසේ වචනය මනුෂ්‍ය තුළට යනකොට, දෙවියන් වහන්සේගේ වචනය මනුෂ්‍ය තුළට යනකොට, ඔහුගේ හදවතේ ඇස විවර වෙනකොට ඒ ගැලවීමේ බලාපොරොත්තුව ඔවුන් තුළට එනවා. එනම් මේ ගැලවීමේ බලාපොරොත්තුව ඔවුන්ට ලැබෙන විට මොනවායින්ද මේ ගැලවීමට යන්නේ? ඔවුන්ට ගැලවෙන්නට යන්නේ ඔවුන්ගේ සෑම මල ක්‍රියාවකින්ම මරණයෙන් ගැලවෙන්නට යනවා. එහෙනම් ඒ පිළිබඳ බලාපොරොත්තුව ඔවුන්ට ඇති වෙනවා. And when the word comes to them, it is going to open the eye in their heart, and they are going to be saved. And they will have the hope in coming back to life from death. මේ ගැලවීමේ බලාපොරොත්තුව තුළ ඔවුන් ජේසුස් වහන්සේ පිළිගන්න විට ඔවුන්ට ගැලවීම ලැබෙන්නට යනවා. අපි රෝම 10:9 බලමු ඔවුන් කොහොමද ගැලවීමට එන්නේ කියලා. We'll read Romans 10:9 to see how we can get the salvation. If you declare with your mouth Jesus is Lord and believe in your heart that God raised him from the dead, you will be saved. කුමක් හේින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මලවුන්ගෙන් නැගිට බව සිතින් අදහන්නේ නම් ඔබ ගලවනු ලබන්නේය. එනම් මෙතන කාරණා කීපයක් තියෙනවා. මුඛයේ ප්‍රකාශනයක් තියෙන්නට ඕන. You should confess by mouth. What are you going to say? You have to say Jesus is Lord. ඔබ මොනවද කියන්නට යන්නේ? මුඛයෙන් ප්‍රකාශ කරන්නට යන්නේ ජේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා. එනම් ඒක මුඛයෙන් ප්‍රකාශ කරනකොට ඔබේ කනට ඇහිලා ඇදහිල්ල එන්නට යනවා. When you say that, when you confess that, you are going to hear that, and you are going to have faith in your heart, and then you believe in that Jesus is being raised from the dead, and you will be saved because of that. And මේක අපිට කනට ඇහිලා ඇදහිලා ආවහම අපි විශ්වාස කරන්නට යනවා හදවතින් ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට වූ බව. මේක සිතින් අදහනවා නම් අපි ගැලවෙන්නට යනවා. එනම් මේ ගැලවීම තුළ අපිට බොහෝ දේවල් ලැබෙන්නට යනවා. So when we are saved, we are going to get a lot of things because we are going to be in Christ. අපි ගැලවීම තුළ ජේසුස් වහන්සේ තුළට අනුගත වෙනවා. එනම් ජේසුස් වහන්සේ තුළ පියාණන් වහන්සේගේ බලය අත්දකින්නට අපිට පුළුවන් වෙනවා. So in Christ we are going to experience the power of the God, the creativity, the ability to create. දෙවියන් වහන්සේ තුළ තියෙන මෞංකාර ස්වභාවය අපි අත්දකින්නට යනවා. එනම් අපි ගැලවීම තුළ ජේසුස් වහන්සේ තුළට ආවහම ශුද්ධාත්මයන්න් වහන්සේ අපට ලැබෙනවා. එනම් ශුද්ධාත්මයන්න් වහන්සේ ලබාගත් අපි ජේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ කරා ළඟා වෙනවා. එනම් අපි ඉන්නේ ත්‍රිත්වය තුල. So then you will be in Christ when you are saved. And the Christ is in Father. And we are going to receive Holy Spirit. So we are having the Holy Spirit. We are in Jesus Christ. And Jesus is in Father. So we are inside the Trinity. So when we are inside the Trinity, we are in the image of God. අපි ත්‍රිත්වය තුල ඉන්නකොට අපි දෙවියන් වහන්සේගේ ස්වරූපය තුලයි ඉන්නේ. එනම් දෙවියන් වහන්සේගේ ස්වරූපය තුල, ඒ කියන්නේ ධර්මිෂ්ඨ ස්වරූපය තුල මෞංකාර ස්වභාවය තියෙනවා. So the nature of the God, in the image of God, it is the righteousness. And when we are in this image of God, we will be pursuing the quality of creativity or the characteristics of creativity that is seen in God. ඒක නිසා තමයි අපි ඉරිදා
අපි බැලුවේ අපි පොළවේ දෙවිවරු කියලා කිව්වා. That is why on Sunday we heard that we are the gods on the earth. එහෙනම් අපිට මැරිලා තියෙන දේ නැගිටවන්නට පුළුවන්. So because of that we can raise the dead into life. ඒ ජේසුස් වහන්සේගේ ක්‍රියාවලිය, දෙවියන් වහන්සේගේ කැමැත්ත, is the work of Jesus, the work done by Jesus, and that is the will of God. එහෙමනම් අපි මේ ක්‍රියාවලියම සඳහන් වෙනවා උප්පත්ති 1 සිට 3 දක්වා. එනම් ඒදි දෙවියන් වහන්සේ කියනවා අපි උප්පත්ති 1 සිට 3 දක්වා බැලුවොත් මම වචනේ කියවන්නට යන්නේ ඒ ප්‍රධාන කරුණු පමණක් මම කියන්න. I'm not going to read the word, but I will tell you the important points there. God created heaven and earth in the beginning, but it was made dark and desolated by the evil. So in the first word it says, 1:1 it says he has created it, but evil has destroyed not destroyed it, he has desolated and he has messed up with the creation. එහෙනම් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා පළ එකේ උන්වහන්සේ අහසත් පොළොවත් මැව්වා. නමුත් උන්වහන්සේගේ උප්පත්ති 1:2 කියනවා උන්වහන්සේ මැව්වා මේ පොළව පාළුව හිස්ව තිබුණාය කියලා. ඒ සමගම කියනවා මේ හිස්ව තිබුණු පාළුව අන්ධකාරයේ තිබුණු පාළුව පොළව මතු පිට ජලය මතු පිට ශුද්ධාත්මයන්න් වහන්සේ සැරිසරුවයි කියලා. එනම් දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැව්වා. ඒ පාළු කරාට එහි තියෙන ජලය මතු පිට ශුද්ධාත්මයන්න් වහන්සේ සැරිසරුවා. එනම් දෙවියන් වහන්සේ 1:3 කියනවා එළිය වේවා කියලා. එනම් දෙවියන් වහන්සේ වචනය නිදහස් කරනවා. ජේසුස් වහන්සේව නිදහස් කරනවා. එනම් මේ ත්‍රිත්වයේ ක්‍රියාවලිය. And God says, let there be light. And God said, it's very important to understand this word. මේක විතර වැදගත්. දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ වචනෙන් ප්‍රකාශ කරනවා. Let there be light. එළිය වේවා. එනම් වචනය නිදහස් කරනවා. එනම් මේ ස්ථානයේ 1 සිට 3 ගත්තාම අපිට ත්‍රිත්වයම දකින්නට පුළුවන්. එනම් ත්‍රිත්වය එක තැනට එනකොට මැවිල්ල නියමාකාරයෙන් සිද්ධ වෙන්නට යනවා. එනම් අපි ත්‍රිත්වය තුල ඉන්නවා නම්, එනම් අපි ජේසුස් වහන්සේ තුල ඉන්නවා නම්, අපි ශුද්ධ ස්වභාවය තුල ඉන්නවා නම්, දෙවියන් වහන්සේගේ ස්වභාවය තුල ඉන්නවා නම් මේ මෞංකාරකම අපිටත් තියෙනවා. කී දෙනෙක් විශ්වාස කරනවද? And if we are in the image of God, the holy nature, the righteous nature, we can create things on the earth. එහෙනම් දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ සහ ශුද්ධාත්මයන්න් වහන්සේ ත්‍රිත්වයේ ලෙස ක්‍රියා කරන විට මැවිල්ල සිදු කරන්නට පුළුවන් නම් අපි ත්‍රිත්වය තුල ඉන්න විට අපට මේ මහ පොළොව මත අපිට අවශ්‍ය දේවල් මවන්නට පුළුවන්. අපට අවශ්‍ය දේවල් වෙනස් කරගන්නට පුළුවන් දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල. So if we are in the Trinity, we are within the Trinity, we can change things, we can create things on this earth. එනම් ආදම් නපුරේ සහ යහපතේ ගසින් කාපු නිසා ධර්මිෂ්ඨකමට පාපය එකතු වුණා. ජීවනයට මරණය එකතු වුණා. සතුටට දුක එකතු වුණා. සුවයට රෝගය එකතු වුණා. සඵලතාවයට හිඟකම ආවා. මේ දිවි ස්වභාවය තුල මිනිසයා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් යක්ෂයාගේ ස්වරූපයට මාරු වුණා. සතුරාගේ අයිතිය තහවුරු කරගත්තා. සතුරාගේ අයිතිය තුල නිදහසින් වහල්කමට ගියා. වහල්කම තුල සතුරාගේ අල්තාරයේ සේවය කරන්නට පටන් ගත්තා. නපුරම වන්නට පටන් ගත්තා. විනාශය ආවා. Because of Adam ate from the tree of evil and good. He brought sin into righteousness, death into life, sadness into happiness, well-being to ill health, lack into prosperity. So this is the duality they are talking about. So in the image of God, we have changed, we have transformed from the image of God into the image of the devil. So devil had the right in us, and he took man into captivity. And man started serving the evil altars, started creating dead works, and destruction has come. මේ නිසා අපි නපුරම වන්නට පටන් අරගෙන විනාශය ගෙනවා. හිතලා බලන්න අද මොකද වෙලා තියෙන්නේ කියලා. අද කොරෝනා කියලා අපි කියනවා. We are talking about corona. What has happened today? Just think about what has happened today. හැමදේම විනාශයට ගිහිල්ලා. ඒකට හේතුව අපි නපුර මැව්ව නිසා. Everything has been destroyed because we have been creating the evil things, because we are serving an evil altar. අපි නපුරේ අල්තාරයට සේවය කරන නිසා.
එනම් සොරා එන්නේ සොරකම් කරන්න මරන්න විනාශ කරන්න කිව්වා. And the thief has come to steal, to destroy and to kill. එනම් මේ විනාශය තුළ මේ පාපය තුළයි ජේසුස් වහන්සේ ප්‍රකාශ වුණේ. And God has been shown in this destruction, in this sin, because he wanted to destroy the works of the devil. එන යක්ෂයාගේ ක්‍රියාවන් මැඩලන්නට තමයි ජේසුස් වහන්සේ ප්‍රකාශ වුණේ. එනම් අපි ජේසුස් වහන්සේ තුල ඉන්නවා නම්, එනම් අපි ජේසුස් වහන්සේ තුල බලාපොරොත්තු වෙනවා නම්, අපි ජේසුස් වහන්සේ තුල ක්‍රියා කරන්නට යනවා නම්, ඇදහිල්ලෙන් ක්‍රියා කරන්නට යනවා නම්, අපිට මේ හැම විනාශ කරන ඒ මෙව්කාර බලය තියෙනවා. And if we are in Christ, and if we have the hope, if we have the faith, and if we use the faith if you put the faith into action, we can create things. We can destroy the actions of the evil. We are not going to create the evil things. We are going to create the things that belongs to righteousness. අපි එහෙනම් ධර්මිෂ්ඨ ස්වභාවයට අදාළ දේ තමයි අපි ක්‍රියා කරවන්නට යන්නේ, මවන්නට යන්නේ. කී දෙනෙක් විශ්වාස කරනවද දෙවියන් වහන්සේගේ ඒ අදෘශ්‍යමාන බලය තුල අපිට මේ මැවිල්ල කරන්නට පුළුවන් කියලා? එහෙනම් සහෝදර සහෝදරිය, අප හැම දිනාටම දෙවියන් වහන්සේගේ දරුවන් ලෙසට අපිට හැම දිනාටම මේ බලය උන්වහන්සේ දීලා තියෙනවා. My dear friends, God has given every one of us as children of God this power of creativity. So we will use that. We will use to change things on this earth. අපි උන්වහන්සේ තුලින් අපිට සියල්ල කළ හැකි බව උන්වහන්සේ කිව්වා. He told us that we can do everything through him. So we will use it at this period, at this moment, because we are all in, we are looking at the face of destruction. අපි විනාශයේ මූණ දෙස බලාගෙන ඉන්න වෙලාවක දෙවියන් වහන්සේගේ දරුවන්ට වෙනස් යමක් කරන්නට පුළුවන්. As children of God, we can do something different. We can create the good, the righteousness. We can bring back life into the dead things. අපිට නැවතත් ජීවනය ගෙනෙන්නට පුළුවන් දෙවියන් වහන්සේගේ දරුවන් වශයෙන්. එනම් අපි සාක්ෂියක් වෙමු. අපි වචනය ගෙනියමු මනුෂ්‍යයට. වචනය ඇහුවේ නැති මනුෂ්‍යයට අපි වචනය ගෙනියමු. ඔවුන්ට සුභ ආරංචි අරගෙන යමු. එනම් අපි සාක්ෂියක් වෙමු අපේ ජීවිතය තුළම. අපි මවන්නා වූ දේවල් තුළ අපේ තියෙනා වූ හැම යහපත් දෙයක්ම මනුෂ්‍යයට දකින්නට හැරලා. So we will use ourselves as testimonies to the others to bring people into God for their salvation. And we will change the situation as children of God. අපි දෙවියන් වහන්සේගේ දරුවන් විදියට මේ මොහොතේ මේ තියෙන විනාශකාරී දේවල් වලින් සියලු දේ වෙනස් කරවන්නට අපි දායක වෙමු. දෙවියන් වහන්සේට මහිමය ගෙන එන්නට. To bring glory to God, we will change everything. We will use the power of the word to create things. We will be in Christ to do all those things. එහෙනම් අපි දෙවියන් වහන්සේ තුල ඉඳිමින් මේ සියල්ල අපි වෙනස් කරමු. දෙවියන් වහන්සේ තුලින් ගමන් කරමු. උන්වහන්සේ සමග ගමන් කරමින් අපි උන්වහන්සේට සාක්ෂියක් වෙමු. උන්වහන්සේට මහිමය ගෙන එන්නට අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ක්‍රියා කරමු. ජේසු පීඨය ඔබ සැම දෙනාටම